समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට වදාරන්නේ තමන්ගේ හිත පරිස්සම් කරගන්න කියලයි. හිත ප්‍රවේශම් කරගන්න එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් දෙයක්. හිත ප්‍රවේශම් කරගන්න බැරි වුණොත් ශ්‍රාවකයා බොහොම අනාථ භාවයට, අසරණ භාවයට පත් වෙනවා. ඒ බඳු අසරණ භාවයට පත් නොවි සුරක්ෂිත වන ශ්‍රාවකයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමන්ගේ සිත තුල කෙලෙස් ධර්මයන් නැවත උපදින්නේ නැති විදිහට සම්පූර්ණයෙන්ම නිවෙන පටිපාටිය බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධ දේශනාව තුලින් අපට ගෙනහැර මතු කරලා පෙන්වලා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේක තියෙන උපකාරය බොහොම ස්වල්ප එකක් නෙමෙයි. මොකද ලෝකේ හිත හදා ගැනීම පිළිබඳ ලෝකේ බොහෝ තැන්වල කතා කරන්නේ නැහැ. හැමෝම කතා කරන්නේ වගකීම තවත් කෙනෙක්ගේ මත පැවරීමක් සම්බන්ධවයි. එහෙව් ලෝකයක මේ බුදුරජාණන් වහන්සේ අපට හිත හදාගන්න උගන්වපු කාරණය ඊටාම වැදගත් දෙයක්. ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා හිත හදාගන්න කැමැති, හිත ප්‍රවේශම් කරගන්න කැමැති ශ්‍රාවකෙක් සෑම මොහොතකම තමන්ගේ හිත විමර්ශනය කළ යුතුයි. තමන්ගේ හිත විමසීමට ලක් කළ යුතුයි. තමන්ගේ හිත තුළ ඇතිවන ක්ලේශ ධර්මයන් කවර ආකාරයේ ස්වභාවයකින් යුක්ත දේවල්ද කියලා විමසුම් නුවණක් තියෙන්න ඕන. ඒ නිසා ඒක ඊටාම වැදගත් දෙයක්. මොකද මේ හිත තුළ කෙලෙස් ධර්මයන් තුළ යම් කලමනාකරණයක් මුල් අවදියේ නැති වුණොත් අවබෝධයට පත් වෙන්න ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම Tamanගේ හිතෙන් අයින් වෙනවා. නමුත් මුල් කාලයේම හිත පරිස්සම් කරගන්න වැඩපිළිවෙලක් නැති වුණොත් ඒ නැතිවීම නිසාම තමයි විඥාණය අපි හිතන්නේ නැති එක එක තැන්වල රෝපණය වෙන්නේ. එතකොට එක එක තැන්වල අපේ විඥානයේ රෝපණය වෙනවා නම් ඒ බඳු රෝපණය වෙන විඥානයක් නම් පින්වත්නි අපට තියෙන්නේ. ඒ බඳු විඥානයක් නම් අපට තියෙන්නේ. ඒ නිසා එහෙම විඥානයක අපිව පරිස්සම් වේවි, අපට සුරක්ෂිත භාවයක් තියෙනවා, අපිට ප්‍රවේශමක් තියෙනවා කියලා කතා කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි සෝතාපන්න නොවුණු හැම කෙනෙක්ම අවදානමක ඉන්නවා කියලා අපි කියන්නේ. සෝතාපන්න නොවිච්ච හැම කෙනෙක්ම අවදානමක හිටියට සෝතාපන්න වුණු පුද්ගලයාට ඒ බඳු අවදානමක් නැත්තේ නෑ ඇත්තටම. ඇයි ඒ බඳු අවදානමක් සෝතාපන්න පුද්ගලයාට නැත්තේ? සෝතාපන්න පුද්ගලයාට එහෙම අවදානමක් නැත්තේ වෙන මොකුත් නිසා නෙමෙයි, සෝතාපන්න වෙච්ච පුද්ගලයාගේ විඥාණය කැමැති තැන්වල පිහිටන්නේ. එයාගේ විඥාණයත් නොපිහිටනවාම නෙමෙයි, එයාගේ විඥාණයත් පිහිටනවා. නමුත් එහෙම පිහිටියාට පින්වත්නි ඒ විඥාණය කැමැති තැන්වල ගිහින් රෝපණය වීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ විඥාණය නොපිහිටන තැනකටම හිත හදාගන්න තැනක තමයි බුද්ධ දේශනාව ශ්‍රාවකයා උනන්දු කරවන්නේ. නමුත් පින්වත්නි මේ විඥාණය පැලවෙන මට්ටමින් බැහැර වෙලා, විඥානීය පැලවෙන්න නොදී
විඥානීය තුල පිහිටා සිටීමක් දකින්ට නොලැබී සම්පූර්ණයෙන්ම නිවීමක් අත්දකින ශ්‍රාවකයෙකුට සුවපත් වීමක් අත්දකින ශ්‍රාවකයෙකුට පින්වත්නි අඩුම Tamanගේ විඥානීය පිහිටන්නේ නැති තැනකටවත් තවදුරටත් විඥානීය නොපිහිටා තියෙන තැනකටවත් හිතපත් කර ගැනීම ඒ කියන්නේ කැමැති තැන්වල විඥානීය නොපිහිටන් නැති විදියට සීමා සහිතව විඥානීය පිහිටන ශ්‍රාවක භාවය කියන එක තැන තුල තමයි ස්ථාවර භාවයක් තියෙන්නේ. මොකද සෝතාපන්න වෙච්ච කෙනාගේ විඥානීය කැමැති තැන්වල පිහිටන්නේ නැත්තේ හේතුව තමයි මේ විඥානීය කැමැති තැන්වල පිහිටන්න උපකාරය හදලා දෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. කැමැති තැන්වල පිහිටන්න විඥානීය උපකාරය හදලා දෙන්නේ සක්කාය දිට්ඨිය විසින්. සක්කාය දිට්ඨිය කියන එක තමයි පුද්ගලයා සාංශාරික වශයෙන් අනාථ කරන ප්‍රධානම කාරණය. එතකොට සාංශාරික වශයෙන් අනාථ නොවීම පිණිස පුද්ගලයෙක් හිත හදාගන්න කැමති නම් හිත හදාගන්න දක්ෂ නම් ඒ හිත හදාගන්න දක්ෂ කෙනා විසින් පින්වත්නි Tamanගේ හිත ප්‍රවේශම් කරගන්න තැනකට ආධ්‍යාත්මයේ ගොඩනගා ගැනීම ඊටාම වැදගත් දෙයක්. ඊටාම වැදගත් දෙයක්. එතකොට මෙහෙම බලනකොට අපිට තේරෙනවා එක දෙයක්. මොකක්ද අපිට තේරෙන්නේ? අපිට තේරෙනවා පින්වත්නි මේ හිත කියන එක පිළිබඳ ඊටා ගැඹුරු විශ්ලේෂණයක් කිරීම තුළින් තමයි මේ හිතෙන් ශ්‍රාවකයාට නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. චිත්ත විමුක්තිය කියන්නේ ඒකටමයි. සම්පූර්ණ හිතෙන් නිදහස් වෙනවා. ඒතර මේ හිත විවිධාකාර විදිහට බුදුරජාණන් වහන්සේ අපට හිතේ ස්වභාවය පිළිබඳ පැහැදිලි කොට දේශනා කළා. මේ හිතේ ස්වභාවය එකම ආකාරයක ස්වභාවයක් නෙමෙයි මේ හිත තුල ක්‍රියාත්මක වෙන්නේ. මේ හිතේ ක්‍රියාත්මක වීම දෙස බැලුවට පස්සේ අපට තේරෙනවා මේ හිතේ විවිධත්වයක් තියෙන්නේ. හිත පිළිබඳ බුදුරජාණන් වහන්සේ එක පැති වලින් පැහැදිලි කරනවා මේ කෘත්‍යානුව. මේ හිතේම විවිධාකාර කෘත්‍යයන් තියෙනවා. එතකොට ඒ කෘත්‍යයන් අනුව මේ හිතේ ස්වභාවය අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. දැන් හිතට කියන එකක් තමයි චිත්තං කියලා කියනවා. චිත්තං කියන්නේ හිතේම ස්වභාවයක් පින්වත්නි. මොකද්ද චිත්තං කියලා කියන්නේ? චිත්තං කියලා කියන්නේ මේ හිතේ චින්තනමය අර්ථයෙන් චින්තනීය ස්වභාවයක් මේ හිත තුළ තියෙනවානේ. එතකොට මේ චිත්තං කියන ස්වභාවය මේ චින්තනාර්ථය කුළු ගැන්වෙන විදියට තමයි චිත්තං කියලා අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ නොඑක ආකාරයෙන් හිතනවා කියන අදහසයි චිත්තං කියන ස්වභාවය තුළ තියෙන්නේ. සිතුවිලි හිත තුළ හැසිරෙනවා කියන ස්වභාවය පැහැදිලි වෙන තැනක් තමයි චිත්තං කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළේ. එතකොට මේ සිතුවිලි වල හැසිරීමේ ස්වභාවය අනුව තමයි හිතට චිත්තං කියන භාවිතය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ හිතේ ස්වභාවයන් පිළිබඳ අපි තේරුම් ගන්න ඕනේ ඇයි පින්වත්නි? තේරුම් ගන්න ඕන ප්‍රධාන හේතුවක් තමයි මේ හිත අපිව අනාථ කරනවා. මේ හිතම තමයි අපිව සතර අපායට වට්ටන්නේ. මේ හිතම තමයි අපිව പ്രേත ලෝකෙට අරගෙන යන්නේ. මේ හිතම තමයි අපිව නිරේට අරගෙන යන්නේ. විටක නිරේකට, විටක പ്രേත ලෝකෙට, විටක තිරිසන් ලෝකෙට මේ හිතම තමයි අරගෙන යන්නේ. එතකොට මේ හිතෙන් නිදහස් වීම කියන එක අපි ක්‍රමානුකූලව අත්දකින්න ඕන ස්වභාවයක්. ඒක ක්‍රමානුකූලව අපිට අත්දැක ගන්න බැරි වුණොත් අපට චිත්ත විමුක්තියට හිතපත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ හිතේ කෙලෙස් වල හැසිරීමේ ස්වභාවය තේරුම් ගැනීම පිණිසම තමයි අපි ওই සතර සතිපට්ඨානෙම නිතර භාවිතා කරන්න කියලා කියන්නේ. ඉතින් චිත්තානුපස්සනාවෙම වඩනකොට තේරෙනවා මේ සරාගී සිතේ ස්වභාවය මෙබඳු එකක්. විරාගී සිතේ ස්වභාවය මෙබඳු තත්වයක්.
ද්වේෂසිතක ස්වභාවයේ මෙබඳු තත්වයක් මේ විදිහට බොහෝම හොඳින් හිතේ ස්වභාවය බොහෝම හොඳින් මනාව පැහැදිලි වෙන්නේ චිත්තානුපස්සනාව වගේ භාවනාවක් ක්‍රමානුකූලව පුහුණු කරගෙන යන කොටයි. එතකොට මේ හිත ගැන හිතා ගැඹුරු විශ්ලේෂණයක් තමයි බුදු කෙනෙක් අපට දේශනා කරලා පැහැදිලි කරන්නේ. මේ හිතට භාවිතා කරන විවිධාකාර නාමයන් තියෙනවා. ඒ හැම නාමයකම තියෙන්නේ මේ හිතේ ස්වභාවය එකම හිතක හැසිරීමේ ස්වභාවය සහ කෘත්‍ය පැහැදිලි කිරීම පිණිසයි. එතකොට හිත ගැන බුදුරජාණන් වහන්සේ බහුලව කතා කළ නිසාත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ තමයි අපට කිව්වේ මේ හිත වඩන්න පුළුවන් කියලා. ලෝකෙ මිනිස්සු දැනගෙන හිටිය ඇඟ වඩනවා ඇඟ වඩන්න පුළුවන් කියලා විතරයි. නමුත් ඇඟ සහ හිත කියන දෙකේ සංයෝගයක් තමයි මේ සත්වයා පුද්ගලයා කියලා සාමාන්‍ය ලෝකයේ මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. අවබෝධයක් තිබුණ නැති කාලෙක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා අපිට පැහැදිලි කළා දේශනා කළා පහළ වෙලා මේ හිත වඩන්න පුළුවන් කියලා. එතකොට මේ හිත වඩන්න පුළුවන් කියලා කිව්වා විතරක් නෙමෙයි මේ හිත වඩා ගන්න විදිහත් වැඩෙනකොට හිත තුල පවතින ආවේනික ස්වභාවයත් පිළිබඳ බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලි විග්‍රහයක් කළා. බොහෝම නිර්වුල් විග්‍රහයක් කළා. ඉතින් ඒක ඒ ස්වභාවය තුලින් අපිට තියෙන්නේ මේ කාරණා මොනතරම් සත්‍යද මොනතරම් අසත්‍යද කියලා නිකන් මතවාද ගොඩනගන්න නැතුව මේ ක්‍රමයට හිත පුහුණු කරලා බලන්නයි තියෙන්නේ. එතකොට මේ හිත තුල බැඳින බැඳීම නිසාම තණ්හාමාන දිට්ඨි වශයෙන් මේ සිතින් මේ ලෝකයේ කෙරෙහි මුලා වෙච්ච ගතියක් තියෙන බව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. එතකොට මේ පැහැදිලි කරනකොට මේ හිත කොහොමද කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච තැනකට පවත්ව ගන්නී කියලත් භාග්‍යවතුන් වහන්සේ අපට මතු කරලා පෙන්නුවා. ඒ වගේම මේ හිතට වහල් වීම නිසාම පුද්ගලයා ගුණධර්ම වලින් සහ ආධ්‍යාත්මික ප්‍රවේශයෙන් බිඳ වැටෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. බුද්ධ කාලේ හිටියා එක හාමුදුරුවෝ කෙනෙක්. එතකොට ඒ හාමුදුරුවෝ පින්වත්නි මේ සම්පූර්ණයෙන්ම විවාහ වෙච්ච කෙනෙක් විවාහ වෙලා විවාහය අතහැරලා දාලා තමයි පැවිදි ජීවිතයට ආවේ. විවාහය අතහැර දමා පැවිදි ජීවිතයට ආපු මේ හාමුදුරුවන්ට පැවිදි ජීවිතයේ තුලදී ගුණධර්ම මත ශක්තිමත් වීම පිණිස උවමනාවක් කැමැත්තක් කැපවීමක් තිබුණා. ඉතින් බිරිඳගෙන් අකමැත්තෙන් අවසර අරගෙන නිතර ඇවිටිලි කරන එක නිසාම පැවිදි වුණා. හැබැයි පැවිදි වුණාට බිරිඳ කැමති වුණේ නැහැ මේ Tamanගේ ස්වාමියා පැවිදි ජීවිතයට යනවට. නමුත් උන්වහන්සේ කතෑරියේ නැහැ. උන්වහන්සේ කොහොම හරි ඇවිටිලි කරලා මේ ගිහි ජීවිතේ කාමභෝගී බැම්මට වඩා පැවිදි ජීවිතයක ආධ්‍යාත්මික ප්‍රවේශයේ මොනතරම් වැදගත්ද මොනතරම් ශාන්තද මොනතරම් ප්‍රණීතද කියලා තේරුම් අරගෙන උන්වහන්සේ පැවිදි ජීවිතයට ආවා. ඉතින් පැවිදි ජීවිතයට ඇවිල්ලා උන්වහන්සේ හොඳට පැවිදි ගුණධර්ම ක්‍රමානුකූලව දියුණු කරගත්තා. දියුණු කරගෙන ඉන්නකොට අර බිරිඳට ඉන්න හරිම අමාරුයි. බිරිඳට තනියෙන් ගෙදරට වෙලා ඉන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඉතින් බිරිඳ හැමෝගේ මතේ මේ ආරාමයේ පැත්තට එන හැමෝගේ මතේ පණිවිඩය වන්න පටන් ගත්තා. මට තනියෙන් ගෙදර ඉන්න බෑ වහාම ගෙදර එන්න කියලා. දැන් බලන්න මේ හිත තමන්ව අනතුරේ දාන විදිහ ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මහණෙනි තමන් දිහාම බලාගෙන ඉන්න කියලා. අත්ත සරණ තමාවම සරණ කරගන්න කියලා. අත්ත දීපා විහෙරත තමාවම දූපතක් කරගන්න. ඒ කියන්නේ තමන්ගේ හිත තුල ක්ලේශ ධර්මයන් උද්ගත නොවන විදියට තමන් විසින් හිත හදාගෙන ඉන්න ඕන. ඒක ලෝකේ කාටවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් තමන් විසින් මේ හිත හදාගෙන ඉන්න ඕන. ඒතර තමන් විසින් මේ හිත හදාගෙන ඉන්නකොට ඒ හිත හදාගත්ත තැනක තමයි සක්කාය දිට්ඨිය ආදී නීවරණ ධර්මයන් දුර වෙලා හාත්පස බබලන විඥානයක්, හාත්පස බබලන සිතක් ඇති වෙන්නේ. ඒ බඳු සිතක මේ ලෝකය නාම රූප ධර්මයන් පදනම් කරගෙන හටගන්න ලෝකේ උපාදානයේ වෙන ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් බලන්න මේ හාමුදුරුවෝ ඉතින් මේ විදියට ඉන්නකොට මේ ස්වාමින් වහන්සේ
තමන්ගේ බිරිඳ පණිවිඩය වෙනවා. නමුත් මුන්නහන්සේ කොහොම හරි කමන්නේ මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේකමයි වටින්නේ කියලා කල්පනා කළා. ඒත් බිරිඳ මේ පණිවිඩය වෙන එක නතර කළේ නැහැ. හැමදාමත් පණිවිඩය වුණා. නිතරම උන්වහන්සේට පණිවිඩය වුණා. නිතර උන්වහන්සේට පණිවිඩය වෙනකොට ඒ පණිවිඩ පණිවිඩය අරගෙන ඉන අයත් කියනවා අනේ අපරාධනේ මහණුනි බලන්න බිරිඳ නිකන් වැලහින්නක් වගේ වැළපෙනවා. ඇයි මහණුනි අපරාධනේ මහණුනි මොකටද මහණුනි බලන්න ඒ වගේ බිරිඳක් ඔයාට නැති වෙන එක ඔබ වහන්සේට මොනතරම් හානියක්ද කියලා අර පැවිද්දක පවතින निराமிස ප්‍රීතිය निराமிස සුඛය ගැන ගිහියෙකුට අවබෝධයක් නැහෙනේ. ගිහියෙකුට ඒක ගැන තේරෙන්නේ නැහැ. ඒක ගැන ගිහියෙකුට තේරෙන්නේ නැති නිසා ගිහියෙක් හැම වෙලාවකම මේ ඒ தત્ත්වය ගැන නොතේරෙන කමටම මේ ගිහියෙකුට තීතෙන්නේ මේ කාමභෝගී ජීවිතය තුලමයි හිතේ වින්දනය හදාගන්න තියෙන්නේ. ඒකෙන් තොරව අපි ඔය හිතන සාරයක් රසයක් එහෙම එකක් නැහැ කියලායි ගිහියෙක් හිතන්නේ. ඉතින් අර පණිවිඩ අරන් එන අයත් අන්ධබාල පෘථග්ජනියෝනේ. ඉතින් ඒ අය ඇවිල්ලා කියනවා මේ ඇයි ඔහොම ඉන්නේ බලන්නකෝ අර ගෙදර කොච්චර සිරියාවන්ත නෝන කෙනෙක්ද ඉන්නේ බලන්න ඒ නෝනා අඬනවා වැළපෙනවා. ඉතින් ඔබ වහන්සේ නැති දුක දරා ගන්න බැරුවනේ අර ඉන්නේ. ඇයි ඔහොම කරන්න කීකේ ඒ අයත් උන්වහන්සේටම නිකන් චෝදනාව එන විදියට කතා කරන්න පටන් ගත්තා. දැන් මේ හැමෝම චෝදනාව කරන්නේ උන්වහන්සේටමයි. ඉතින් මේ විදියට දිගින් දිගට මේ වැඩේ වෙනකොට ඉතින් මේ ආහමුදුරුව බැලුවා මේක හරියන්නේ නැහැ. මේ මට බණ දහමක් දිනු කරගන්නත් බෑ. ගුණ ධර්මයක් මත ශක්තිමත් වෙන්නත් බෑ. මේක මොන කර්මයක්ද? බණක් දහමක් දිනු කරගෙන යනකොට ඔන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා පණිවිඩයක් කියනවා අන්න අඬනවා අර බිරිඳ අඬනවා කියලා. මේ පැත්තට එනේන ආයාතේ බිරිඳ මේ වැට ළඟට වෙලා පණිවිඩය වෙනවා. ඉතින් ඒ නිසා මේක හරියන්නේ හොඳම දේ තමයි පැවිද්ද අතහැරලා දාන එක. කියලා මේ කැමැත්තෙන් නෙමෙයි. ඉතින් මේ කරන්නම දෙයක් නැති තැන මේ පැවිද්ද අතහරිනවා කියලා හිතාගෙන තමයි උන්වහන්සේ මේ තමන්ගේ ගුරු ස්වාමින් වහන්සේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ළඟට ගියා එක දවසක හවසක. ඉතින් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ළඟට ගිහින් කිව්වා ස්වාමීනි අපිට මට මේ මහානකම කරගන්න බෑ. ඒ නිසා මම ගිහි බවට පත් වෙනවා. ඔබ වහන්සේලාට මේ ගැන දැනුම් දීලා යන්නයි මං ආවේ කියලා. ඒතර උන්වහන්සේලා ඇහුවා මේ මහාන මොකද එහෙම යන්න තීරණය කළේ කියලා. ආයුෂ්මතුනි ඇයි ඔබ එහෙම යන්න තීරණය කළේ කියලා ඇහුවා. ආනකොට අර ගුරු ස්වාමීන් වහන්සේලාට මේ පැවිදි වෙච්ච ආන්දරු කියනවා ස්වාමීනි මම බොහෝම කැමතියි මහානකමට. මට පැවිද්ද ගැන පුදුමාකාර කැමැත්තක් තියෙනවා. මම අවංකව තමයි ධර්මය දියුණු කරන්න ආවේ. නමුත් අපේ ගෙදර නෝන හැමදාම පණිවිඩ වෙනවා මට ඉන්න බෑ තනියෙන් ඇයි මාව දාලා ගියේ මං කොහොමද මේ විදියට තනියෙන් ඉන්නේ ඇයි මට මෙහෙම කළේ කියලා හැමදාම පණිවිඩ වෙනවා. ඉතින් මගේ හිත බොහොම නොසන්සුන්. ධර්මයක් දියුණු වෙන්නෙත් නෑ සමාධියක් දියුණු වෙන්නෙත් නෑ ගුණ ධර්මයක් මත ශක්තිමත් වෙන්නත් බෑ. ඉතින් හාමුදුරුවනි මං කොහොමද ගුණ ධර්මයක් දියුණු කරගෙන ඉන්නේ කියලා මේ හාමුදුරුවෝ කිව්වා. ඉතින් අර එතකොට අර ගුරු ස්වාමින් වහන්සේලාත් මේ කතාව ඊටාම හොඳින් තේරුම් ගත්තා. මේ හාමුදුරුවෝ කියන කතාව. ඉතින් නිතරම gedara බිරිඳ අතහැර ගන්න බැරුව පණිවිඩය වෙනවා නම් මං කොහොමද ඉන්නේ ඇයි ගියේ කියලා පණිවිඩය වෙනවා නම් හොඳම දේ තමයි මේ හාමුදුරුවන්ව ඒ කියන්නේ හොඳම දේ තමයි මේ ස්වාමීන් වහන්සේ ඉතින් සිවුර අත්හැරලා යන්නේ එක කියලා. නමුත් දැන් මේ හාමුදුරන්ගේ හිත කියනවනේ නෑ මං අවංකව පැවිද්දට ආවේ කියලා. මං අවංකව පැවිදි ජීවිතයට ආවේ මං පැවිද්ද දියුණු කරන්න ආවේ අවංකව. ඉතින් මට බලන්න මේ ගුණධර්මී දියුණු කරගෙන ඉන්න අපේ ගෙදර බිරිඳමනි දෙන්නේ නැත්තේ කියලා කියද්දී මේ හාමුදුරන්ට ඉතින් අනුකම්පාවක් ඇති වුණා. මේ පැවිදි වෙච්ච කෙනෙක් සිවුර අත්හැරලා දාලා යන්නේ ඒක මහා හම්බයක් නෙමෙයි. ඒක සිද්ධ විය හැකි දෙයක්. ඉතින් නමුත් මේ පැවිද්දට අකමැත්තට යනවා නෙමෙයිනේ මේ වෙනත් කෙනෙක් මත නෙමෙයි යන්න හදන්නේ. ඉතින් මෙතන හිටියේ මේ ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා එහෙනම් ආයුෂ්මතුනි දැන් ඔය යන්න හදන එකේ කලබල වෙන්න එපා. අපි කෝකටත් ගිහින් බුදුරජාණන් වහන්සේටත් ওই කාරණේ කියමු. ඒතර මේ හාමුදුරුවෝ අනේ බුදුරජාණන් වහන්සේට කියන්න ඕනේ නැහැ.
තවත් මගේ හිත පෑරෙනවා භාග්‍යතුන් වහන්සේ දැක දැක යන්න වෙන එක හොඳම දේ තමයි මම යන්නම් මට යන්න දෙන්න. එතකොට නෑ එහෙම කියන්න එපා. අපි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙමු. බුදුරජාණන් වහන්සේ සමග කතා කරමු. බුදුරජාණන් වහන්සේ එතකොට අපට කියාවි කරන්න ඕන දේ. ඔබ අවංකව ගිහින් ওই කතාව කියන්න කියලා මේ බලෙන්ම වගේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ ස්වාමින් වහන්සේ කරගෙන ගියා. ඒ කරගෙන ගියේ බොහොම කැමැත්තෙන් නෙමෙයි බලෙන්ම වගේ තමයි කරගෙන ගියේ. බලෙන්ම වගේ කරගෙන ගිහින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන මේ ස්වාමින් වහන්සේලා බොහොම ගෞරවයෙන් වන්දනා කළා. බොහොම ගෞරවයෙන් වන්දනා කරලා මේ ස්වාමින් වහන්සේලා කිව්වා ස්වාමීනි මේ අපිත් එක්ක බොහොම හිතවත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් අපි තමයි පැවිදි කළේ. ඉතින් උන්වහන්සේට මේ පැවිද්ද ගැන පුදුමාකාර කැමැත්තක් තියෙනවා. අවංකව ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් ස්වාමීනි. අවංකවම ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්ච කෙනෙක්. නමුත් දැන් මේ උන්වහන්සේ බොහොම බරපතල අකරතැබ්බයකට මුහුණ දීලා මේ සිවුර අත්හරින්නයි යන්නේ. බුදුරජාණන් වහන්සේ විමසුවා මේ ඇත්තද භික්ෂුව මේ කියන කතාව. එතකොට මේ ස්වාමින් වහන්සේ පත්කඩේ දාලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමිනී එහෙමයි. මම මේ බොහෝම කැමැත්තෙන් පැවිද්ද අතහැරලා දාලා යන්න හදනවා නෙමෙයි. මම බොහෝම කැමැත්තෙන් මේ පැවිදි ජීවිතයට සමුදෙන්න හදනවා නෙමෙයි. නමුත් ස්වාමිනී මම ලොකු අකරතැබ්බයකට මුහුණ දෙනවා. මොකද්ද? මම මුහුණ දෙන අරුබුදේ තමයි ස්වාමීනි අපේ ගෙදර බිරිඳ හැමදාමත් පණිවිඩ එවනවා. මට ඉන්න බෑ මං කොහොමද ඉන්නේ? ඇයි මාව දාලා ගියේ? මොකටද මාව දාලා ගියේ? මාව දාලා යන්නද මාව කසාද බැඳගත්තේ කියලා හැම වෙලාවකම මට පණිවිඩ එවනවා. ඉතින් ස්වාමීනි කොහොමද මම මහානකමක් කරගෙන ඉන්නේ? මෙහෙම කියලා කිව්වා. මේක බොහොම වැදගත් කතාවක් නිසායි මම මේක විස්තර කරලා මේ කියන්නේ. දැන් බලන්න මේ ලෝකේ මේ සෙනෙහස, කාමය, රාගය වගේ දේවල් මොන තරම් ධර්මයේ තුලින් ඉන්න කෙනාව පවා යට කරලා දානවද? ඒ කියන්නේ ධර්මයේ තුල ඉන්න කෙනෙකුට පවා මොන තරම් හානියක් කරනවද? ඒක සුළුපටු හානියක් නෙමෙයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ උන්වහන්සේ බැලුවා මේ භික්ෂුවගේ හිත දිහා. බොහෝම හොඳට විදර්ශනා ඥානි දියුණු කරගන්න පුළුවන් කුසලතාවයක් තියෙනවා. දැන් බලන්න එදා බුදුරජාණන් වහන්සේ හිටපු නිසා මේ භික්ෂුව බේරුණා. නැත්තම් අදත් සංසාරේදී මේ වෙලාවෙත් සංසාරේනේ. දැන් බලන්න මේ වගේ ධර්මාවබෝධයට මොන්න තරම් කුසලතාවයක් තියෙන මිනිස්සු ඉන්නවද අද? ජීවිතේ පටලවාගෙන අවබෝධයේ පැත්තට හිත නම්ම ගන්න තරම් කුසලතාවයක් තියෙන හරියට මිනිස්සු මන් දැකලා තියෙනවා. ඉතින් එහෙම මිනිස්සු බොහොම අසරණ වෙලා ජීවිතේ නන්නත්තර වෙච්ච විදිහත් මම දැකලා තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දැක්ක මේ භික්ෂුවට මාර්ගඵල ලබා ගන්නට කුසලතාවයක් තියෙනවා. මඟඵල උපදවා ගන්නට පින තියෙනවා. සුළුපටු පිනක් නෙමෙයි තියෙන්නේ. විශාල පිනක් තියෙනවා මඟඵල ධර්මයන් උපදවා ගන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ බැලුවා මේ භික්ෂුවට උදව් කරන්න ඕනේ. ඔබ අද වගේම එදත් ඔය විදිහටම ඔය බිරිඳම නිසා අනාථ වෙලා උල හිඳුවලා මරන්න උනේ. ඒතර උල හිඳුවලා මරණකොටවත් ඔබ ඒ උල හිඳුවා මරණ වෙලාවෙවත් ඔබේ ওই තිබ්බ රාගයේ සංසිඳුන්නේ නැහැ. එදත් ඔබ අනාථ කළා. අදත් ඔබ ඔය අනාථ කරන්නයි හදන්නේ කියනකොට අර එතන හිටිය භික්ෂුන් වහන්සේලාත් ඔක්කොම කැමති වුණා මොකද්ද මේ සිද්ධිය කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න. දැන් බලන්න එදා සිද්ධියක් කියනවා. දැන් බලන්න මේ හැම වෙලාවකම පුද්ගලයා අසරණ වෙන්නේ Tamange හිත රැකගන්න බැරි වීම නිසා. ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා. ඒ කියන්නේ මම ඇතුළුව හිත රැකගන්න බැරි වුණොත් එහෙම පින්වත්නි මොන්න තරම් නිවන් අවබෝධ කරන්න කුසලතාවයේ තිබුණත් ධර්ම මාර්ගයෙන් පවා පිරිහිලා යන්න පුළුවන්. අන්න ඒ නිසයි හිත ගැන මහා විශ්ලේෂණයක් හිත ගැන ගැඹුරු අවබෝධයක් අපට
තියෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් බලන්න මේ හාමුදුරන්ට වෙච්ච දේ. මේ හාමුදුරුවන්ගේ අතීත සිද්ධියක් කියනවා. දුප්පත් පවුලක මේ දෙන්න ඉපදිලා හිටියා කියනවා. බිරිඳයි ස්වාමියයි. එකට උපන්න කියනවා. හැබැයි බොහෝම ධනවත් පවුලක නෙමෙයි, බොහෝම දිලිඳු පවුලක. ඒ කාලෙත් එහෙනම් එක මෙයාගේම බිරිඳ තමයි මේ. එහෙමනම් අපිට තේරෙනවා මේ අපේ සමහර බැඳීම් සාංශාරිකයි. ඒවා බොහෝම දීර්ඝ කාලීන පවතින සාංශාරික බැඳුනුත් තියෙනවා. හැබැයි බොහෝ සාංශාරික බැඳුම් කෙටි කාලිකයි. නමුත් අපි අතර මුණ ගැහිම හම්බයක් නෙමෙයි. ඔබ මා අතර ඇතිවෙන මේ ධර්මමය සම්බන්ධයේ පවා පින්වත්නි අහම්බයක් හැටියට සලකන්න බෑ. අහඹු සිද්ධි නෙමෙයි මේවා. ඉතින් මේ සිත පිළිබඳ විශ්වාස කරගත්ත නිසාමයි දිගින් දිගට සාංශාරික ජාලය තුලම සමවැදි අපිට එන්න උනේ පින්වත්නි. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේගේ අතීත සිද්ධිය මේ දෙන්නම මේ ඒ කියන්නේ මෙකල මේ ස්වාමීන් වහන්සේ සහ උන්වහන්සේගේ ගිහි කාලේ බිරිඳ බොහෝම දරිද්‍රතාවෙන් පෙළිච්ච පවුලක තමයි උපන්නේ කියනවා. ඉතින් ඒකට ඊපස්සේ විවාහ වෙලා ඉන්නකොට ඒ කාලේ තිබිලා තියෙනවා ඉල්මාසේ විශාල සැනකෙලියක්. ඒක ඉල්මාසේ තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඉල්මාහේ තිබුණු මේ සැනකෙලිය ඒ කාලෙත් මේ බුද්ධ කාලයට කලින් මේ විශාල සැනකෙලි තිබිලා තියෙනවා. ලොකු කානිවල් එකක් වගේ එකක්. ඒක මේ කානිවල් එකක් කියන්නේ මේක රැයට තමයි තිබිලා තියෙන්නේ. දවල්ට නෙමෙයි රැයටලු මිනිස්සු යන්නේ. ඉතින් පන්දම් පත්තු කරලා එක මේ නාට්‍ය සම්දර්ශන වමේවා තියෙන්න ඇති. ඉතින් මේ විශාල සැනකෙලියක් ඉල්මාසේ තිබිලා තියෙන්නේ. අවුරුද්දේ අන්තිම කාලේ. ඉතින් මේ ඉල්මාසේ මේ සැනකෙලිය බලන්න විවාහ වෙච්ච අය, විවාහ නොවිච්ච අය, දාරු මල්ලෝ, දෙමාපියෝ, බිරින්දෑවරු, ස්වාමිවරු හැමෝම ඔක්කොම අත්ැල් අල්ලගෙන යනවා. ඔක්කොම යනවා. එකතු වෙලා යනවා ඉතින්. ඉතින් මේ විදිහට එකතු වෙලා යනකොට හැමෝම එකතු වෙලා යනවා. මේ විදිහට හැමෝම එකතු වෙලා යනකොට ඉතින් මේ ගෙදර දෙන්නටත් හිතුණා අපිටත් යන්න තියෙනවා නම් හොඳයි. මේ සැනකෙලිය බලන්න. හැබැයි මේගොල්ලන්ට ඇඳුම් පැළඳුම් තිබිලා නැහැ. බොහොම දුර්වල ඇඳුම් තිබිති මිනිස්සු හොඳට ඇඳලා කරලා යනකොට හරි ලස්සනයිනේ. දවස් කීපයක් තිබිලා තින්නේ. පළවෙනි දවසේ ගිහින් ගෙදර ආව සතුටු නෑ මේ දෙන්නට. මේ කියන්නේ විශේෂයෙන් බිරිඳට. සතුටු නැත්තේ ඇයි මේ මිනිස්සු කොහොම බොහොම සතුටු වෙනවා. හොඳ ලස්සනට ඇඳලා පැනදලා එනවා මේ අපි මේ වැරහැලි වගේ එකක් ඇඳගෙන යනවා. ඉතින් මොකද්ද මේ ජීවිතය කියලා හිතෙන්න ඇති. මොකද මිනිස්සු හිතන්නේ ජීවිතය කියන්නේ අඳින එකයි, කන එකයි, බොන එකයි කියලානේ. ඉතින් මේ කාන්තාව බැලුවත් මේකට කොහොම හරි මහත්යට හොඳ ලණුවක් අඹරලා තිබ්බනම් මේ මෝඩ මිනිස්සේ අහු වෙනවා කියලා හිතන්න ඇති. ඉතින් බිරිඳ කතා කළා ස්වාමියාට. කතා කරලා කිව්වා බලන්න මේ මිනිස්සු යන ලස්සන. මේ මිනිස්සු පුදුම තරම් වාසනාවන්තයි. අපි වගේ නෙමෙයි. බලන්නකෝ මේ මිනිස්සුන්ගේ හැඩ කසී සලු ඇඳගෙන ඉතින් මේ කුමුදු මල් වලින් සැරසිලා බොහෝම ලස්සන දරු මල්ලෝ එක්ක මේ මිනිස්සු සතුටින් යනවා. ඉතින් අපිට බලන්නකෝ අපිට හරියමං ඇඳුමක් නැහැ. ඒක තමයි ඉතින් මොකද කරන්න කියලා අර මිනිස්සයත් උත්තර දෙනවා. උත්තර කියනවා ඇයි අපිට බැරි? අපි දෙන්නටත් බැරි. ඇයි? මට හරි ආසාවක් තියෙනවා. දැන් බලන්න මේ කාන්තාව කියන එක. මට හරි ආසාවක් තියෙනවා. හොඳට සිනිදු රෙදි වලින් සැරසිලා කසී සලු වලට පඳු පොවලා කසී සලු වලට පඳු පොවලා බොහෝම ලස්සනට සැරසිලා මටත් හරි ආසාවක් තියෙනවා එකතු වෙලා අපි දෙන්නට යන්න. ඔයාගේ අතේ වෙලිලා එහෙම කිව්වා. ඔයාගේ අතේ වෙලිලා ඔයාට තුරුල් වෙලා මේ හඳ පායගෙන ඉන රාත්‍රියක මේ ඉල්මහේ පවතින සැනකෙලිය බලන්න යන්න මටත් හරි ආසයි. ඉතින් අපිට ඒකට වෙලාවක් කියලා කිව්වා. ඉතින් මේ මිනිහයාටත් හිතුණා ඇත්තනේ නම් අපිට එහෙම එකතු වෙලා යන්න පුළුවන් නම් හොඳයිනේ කියලා හිතුණා. ඉතින් එකතු වෙලා තුරුල් වෙලා අතේ එල්ලලා යන්න පුළුවන් නම් හොඳයිනේ. අලුත විවාහ වෙච්ච කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් නේ. පරණ වෙනකොට එහෙම නොහිතුණාට මොකද්ද මේ කරගහගත්තේ කියලා පහ වෙනකොට මිනිස්සු හිතනවා.
නමුත් ඉතින් මුල් කාලේ එහෙම මිනිසුන්ට එහෙම හිතෙන්නේ නැහැ නේ පින්වත්නි. එහෙම හිතෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කාලේ තිබිලා තියෙනවා මල් වාගයක් පින්වත්නි මල් මේ කුමුදු මල් ඇසුරු කරගෙන ඒ මල් වනයක් තිබිලා තියෙනවා. මේ මල් වල මේ මල් පාවිච්චි කරලලු බොහොම ධනවත් මිනිසුන්ගේ රෙදි පඳු පොවන්නේ. ඉතින් ඒකට මල් උද්‍යානයක් වගේ එකක් තිබිලා තියෙනවා. ඉතින් ඒවා හරි සුවඳයිලු බොහොම කසී සලු වලට බොහොම හොඳ පාටට අල්ලනවලු. ඉතින් හරි සුවඳක් එනවලු මේ මල් වලින් පඳු පෙව්වට පස්සේ. මට මේ මල් වර්ගේ නම මතක නැහැ. ඒ මල් වලින් පඳු පෙව්වහම හරි සුවඳක් එනවලු. ඉතින් මෙයා ඒ කතාවත් කිව්වා. මෙන්න මේ විදිහට මේ මල් වලින් පඳු පොවලා අපිටත් පුළුවන් නම් යන්න සුවඳ ගගහ එකතු වෙලා තුරුල් වෙලා රාගයෙන් වෙලිලා යන්න පුළුවන් නම් හොඳයි නේ කියලා කිව්වා. එතකොට කෝ අනේ සොඳුර අපිට කොහෙද එච්චර දෙයක්. අපිට පුළුවන් දෙහෙම මල් ඔය වගේ මල් ගන්න. ඒවා ඉතින් ඊටා මිලක් වෙන්න ඇති. ඒවා රාජකීය උද්‍යානවලනේ තියෙන්නේ. ඒතකොට මෙයා කියනවා හිමීට අර තමන්ගේ ස්වාමියාට දැන් බලන්න ස්වාමියා අමාරුවේ වැටෙනවා වටන විදිය කියනවා ඕකත් මහ දෙයක්ද? ඕක මහ දෙයක් නෙමෙයි රාජකීය උද්‍යානෙ තියෙන. ඉතින් සොඳුර අපි රජවරුන්ට සම්බන්ධ නැහැනේ. රජ පෙළපතකට අපේ කිසිම අන්තර් සම්බන්ධයක් නැහැනේ. රජවරුත් එක්ක අපි මොකද්ද තියෙන සම්බන්ධය? අපි බොහෝම හුදේකලා පිරිසක් නේ. අපිට කිසිම සම්බන්ධයක් නැහැනේ රජවරු. ඉතින් ඒ නිසා අපි අපේ පාඩුවේ අපි අපේ தત્ත්වයේ තේරුම් අරගෙන අපිමු. ඒතකොට කියනවා නෑ අපිටත් පුළුවන් උත්සාහ කළොත්. කොහොමද අපි මේ වෙලාවේ මේ ඉල්මහේ සැනකෙල ඉවර වෙන්න කලින් අපි කොහොමද ඒක කරන්නේ? මහත්ය අහනවා. ඒතකොට කියනවා නෑ පුළුවන් අපිට. කරවල වේගන යන රාත්‍රියක දෙගොඩ හරියේ හයිය හත්තිය තියෙන පිරිමියෙකුට ඕක මහ වැඩක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔබ ගිහින් හොරගම් කරාපන් රාජකීය උද්‍යානයෙන් මේ මල් ටික කියලායි කිව්වේ. එතකොට අපිට රාගයෙන් වෙලිලා තුරුල් වෙලා යන්න පුළුවන් කියලා නෙමෙයි කියන්නේ. මේ මිනිස්සයා වුණා ඒකට. රාජකීය උද්‍යානයේට දෙගොඩ හරියේ පැන්න මල් කඩන්න. අල්ලගත්තා රාජපුරුෂයෝ. අල්ලගෙන ගිහින් පින්වත්නි කෙලීම බාර දුන්නා රජුරවන්ට. අන්තිම තීරණේ රජුරවන්ගේ අතේ. කිව්වා මේ මිනිසයාට දඬුවම් කරන්න ඕන උල හිඳුවා මරන්න කිව්වා. උල ඉඳවලා මරද්දී පින්වත්නි ඒ කාලේ දඬුවම තවත් බරපතල කරන්නට එක එක සත්තුත් පුහුණු කරලා ඉඳලා තියෙනවා. කපුට පුහුණු කරලා ඉඳලා තියෙනවා ඒ ඇස්වල මාංශයට. උල බහිනකොටම අර මිනිස්සයා කෑ ගහනකොට කපුටෝ එනවා ළඟට. ඇවිල්ලා මේ ඇස්වල මාංශයේ තමයි උලුප්ප කන්නේ කියනවා. පුහුණු කරලා. ඒතර අර මාරාන්තික වේදනාව තවත් දෙගුණ තෙගුණ වෙනවනේ. ඒ කියන්නේ උල බහිනකේ බිඳවීම එකක් ඇස්වල උලුප්ප අර කපුටෝ කන එක තව එකක්. වේදනා දෙකක් දැන් මේ මිනිස්සයාට. වේදනා දෙකක්. ඉතින් මේ වේදනා දෙකම ඉස්සරහා අර මිනිස්සයා කෑ ගගා කියනවා අනේ මට මේ උලේ බහින එක නෙමෙයි වේදනාව. බලන්න මේ හිත කොච්චර අනාථ කරනවද කියලා. උලේ බහින එක නෙමෙයි වේදනාව. මේ කපුටෝ ඉදිකටු තුඩක් වගේ තුඩෙන් මගේ ඇස් දෙක උලුප්පන එක නෙමෙයි වේදනාව. මේ සිනිදු සලු වලින් පටලවාගෙන මගේ බිරිඳත් එක්ක තුරුල් වෙලා රාගයෙන් වෙලිලා පෙමින් වෙලිලා ඉල්මහේ සැනකෙලිය බලන්ට යන්න බැරි වීමේ වේදනාවයි මට තියෙන්නේ කිය එහෙම මලා කියනවා මැරිලා දුගතියෙක් ගියා කියනවා. ඔය බිරිඳමයි එදාත් ඔහෙව අමාරුවේ දැම්මේ කියනවා. ඔහෙ රැවටුණා කියනවා. සිතින් මුලාවටපත් වුණා කියනවා. රාග දේශ මෝහ වලට මේ හිත විවෘත කරගෙන ඒවයින්ම මුසපත් වුණා කියනවා. අදත් ඔය විදියට මුසපත් වෙලා අමාරු වැටෙන්නද තමුන් හදන්නේ. එහෙම කියනකොට අර භික්ෂුවට සිහිය උපන්නා. මඟඵල අවබෝධයටපත් වෙලා තමයි නැවතුනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ හිතපු නිසා අපේ හිත සමහර වෙලාවට අපි නොහිතන විදිය අපි රාගයෙන් අමාරු වැටෙනවා. ද්වේෂයෙන් අමාරු වැටෙනවා. ඒකට වයස තරාතිරම ගිහි පැවිදි ભેදයක් නැහැ. ඒ වගේ වෙලාවක ධර්මී එකතු කරලා බලන්න බැරි වුණොත් ඔබත් අනාතයි පැවිදි විදියට අපිත් අනාත වෙනවා. ඒ නිසා හැම වෙලාවකම සිතේ ස්වභාවය හොඳින් විමර්ශනය කරලා හිතේ ස්වභාවය විශ්ලේෂණය කරලා හිත කිබඳු ස්වභාවයක දෙයක්ද කියලා හිතේ ඒ හැසිරීම් තේරුම් අරගෙන ඉන්න එක ඊටාම වැදගත් දෙයක් පින්වත්නි. එතකොට මේ හිතටම තමයි මනෝ කියලා කියන්නේ. ওই ප්‍රධාන බෙදීම තමයි චිත්ත මනෝ විඥාන කියලා. චිත්ත මනෝ විඥාන කියන එක පිළිබඳව බොහෝම ගැඹුරින් එක දේශනාවක් අපි කරනවා ඉස්සරහට. පොදුවේ දැන් අපි අද කතා කරගමු
මේ නුදුරු දිනකදීම චිත්ත මනෝ විඥාන පිළිබඳ පැහැදිලි කළ යුතුයි කියලා මම කල්පනා කළා. හේතුව ඒක ඊටාම හොඳින් විසඳ ගන්න ඕන එකක්. දැන් මේ හිතේම ස්වභාවයක් තමයි පින්වත්නි මනෝ කියලා කියන්නේ. දැන් මෙතන අපි ඒක විස්තර කරන්නේ මනෝ කියලා කියන්නේ පින්වත්නි අරමුණු මැන ගන්න අර්ථය. මනෝ කියලා කියන්නේ අරමුණු මැන ගන්නවා. ගන්න අරමුණ මැන ගන්නවා හිතෙන්. ඒක හිතේම පවතින ස්වභාවය. බලන්න හිතේ හැසිරීම් කොච්චර තියනවද? විවිධාකාර හැසිරීම් මේ හිත තුළ තියනවා කියලා ස්වභාවය දැනගන්න ඕන. නමුත් ලෝකයට මේ හිත ගැන කතාවක් නැහැ. මොකද ලෝකේ හිත ගැන දන්නේ නැහැ. ලෝකයට හිත මුණ ගැහෙන්නේ නැහැ. ලෝකේ හිත හදාගන්න විදිය දන්නේ නැහැ. හිතේ ස්වභාවය දන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. මොකද නමුත් හිත කියන්නේ පාරභෞතික දෙයක්. භෞතික දෙයක් නෙමෙයි. ඇස කියන්නේ භෞතිකයි. කන කියන්නේ භෞතිකයි. කන ගැන හොයන්න පුළුවන්. කන ගැන විමසන්න පුළුවන්. කන විශ්ලේෂණය කරන්න පුළුවන්. කන බෙදන්න පුළුවන්. ඇස ගැන හොයන්න පුළුවන්. ඇස ගලවලා ගන්න පුළුවන්. ඇස කපලා බලන්න පුළුවන්. කළු ඉංගිරියාව කොටස් වෙන් කරන්න පුළුවන්. සුදු ඉංගිරියාව වෙන් කරන්න පුළුවන්. සිවිය වෙන් කරන්න පුළුවන්. ඇහි බැම මේවා වෙන් කරන්න පුළුවන්. එතකොට මේක වෙන් කරලා බලන්න පුළුවන් මේ ඇස් දෙකෙන්. මොකද මේ ඇස් භෞතිකයි. නමුත් හිත ලෝකයට අහුවෙන්නේ නැත්තේ. හිත පාරභෞතිකයි. ගැඹුරු ආධ්‍යාත්මික දියුණුවකින්ම තමයි හිතේ ස්වභාවය පිළිබඳ හිතේ යථාර්ථය පිළිබඳ විමර්ශනය කරගන්න තියෙන්නේ. ඇත්තටම මේ හිත පරිස්සම් කරගත්ත තැනක භෞතික දේවල් මොකුත් පරිස්සම් කරන්න දෙයක් නැහැ. හිත ප්‍රවේශම් කරගත්තාම සියලුම තැන සියල්ල තුල පරිස්සම් කරගත්තා වෙනවා. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න අරමුණු මැන ගන්නවා කියන අර්ථයෙන්ම තමයි මේ හිතට මනෝ කියලා කියන්නේ. එහෙමනම් චිත්ත කියන එක හිතේම වෙන කාර්යයක් නියෝජනය කරනවා. මනෝ කියන එක වෙන කාර්යයක්. ওই චිත්ත මනෝ විඥාන කියන වචන තුන ගැන ඉස්සරහට අපි තාම වැදගත් දේශනාවක් කරනවා. මොකද ඒක නිවනට සම්බන්ධ නිසා. දැනට තේරුම් ගන්න මොකද්ද? අරමුණු මැන ගන්නවා කියන ස්වභාවයෙන් තමයි හිතට මනෝ කියලා කියන්නේ. දැනට ඒ විදිහටම තේරුම් ගත්තම හරි පින්වත්නි. එතකොට මේ මනෝ කියන්නේ ස්වභාවයම තමයි මනස කියලාත් කියන්නේ. මනෝ කියන්නේ මනස කියන්නේ දෙකක් නෙමෙයි පින්වත්. මනෝ කියන්නේත් මනස කියන්නේත් මේ ගන්න අරමුණු මැන ගන්නවා කියන අදහස පදනම් කරගෙනමයි පින්වත්නි. ඊට පස්සේ මේ හිතටම තියෙනවා මේ හදයන් කියලා. හදයන් පුනාතීති පුඤ්ඤං කියලා එහෙම කියන්නේ. හදයන්. එතකොට මේ හදයන් කියන්නේ හදවත නෙමෙයි. හදයන් කියලා කියන්නේ හිතේම එක්තරා මේ කාර්යයක් හදයන් කියන්නේ. මොකක්ද හදයන් කියන්නේ? මේ අදහස් දරනවා කියන අදහස. අදහස දරාගෙන ඉන්නවා කියන අදහසයි හදයන් කියලා කියන්නේ. එතකොට ඒ අරමුණු මැන ගන්නවා මිම්ම කියන අර්ථයෙන් තමයි මනෝ කියන්නේ. මැන ගන්නවා කියන අදහසින්. නමුත් හදයන් කියලා කියන්නේ අදහස දරාගෙන ඉන්නවා කියන අදහසින්. ඒ හිතට එන අදහස් දරාගෙන ඉන්න අදහසින් තමයි හදයන් කියලා කියන්නේ. ඒතර ඒක හිතේ කාර්යයක් විදිහට අපි දකින්න දක්ෂ වෙන්න ඕන පින්වත්නි. ඒතර මේ හිතේ පිරිසුදු භාවයේ පාරිශුද්ධාර්ථය හංගවන්න ඔය ධ්‍යාන මඟඵල අවබෝධයටපත් වෙන කෙනෙක්ගේ හිතේ ස්වභාවය එහෙම පැහැදිලි කරන තැන්වල පණ්ඩරම් කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ පිරිසුදු අර්ථයෙන් තමයි හිතට පණ්ඩරම් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිරිසුදු වෙච්ච හිත සහ පිරිසුදු වෙච්ච හිත ගැන ගොඩාක් දේශනාවල තියෙනවා. මොන වගේද හිත අපිරිසුදු වෙන්නේ? හිත අපිරිසුදු වෙන්නේ දූවිලි වලින්ද? හිත අපිරිසුදු වෙන්නේ මේ එළියේ තියෙන කුණු වලින්ද? නෑ. හිත අපිරිසුදු වෙන්නේ කෙලෙස් වලින්. එතකොට කෙලෙස් වලින් හිත අපිරිසුදු වෙනකොට කෙලෙසුන්ගෙන් නිදහස් වීම තුල තමයි හිත පිරිසුදු වෙන්නේ. පිරිසුදු වෙන්නේ. එතකොට කෙලෙස් වලින් දූෂණය වෙච්ච හිතේ ප්‍රතිවිරුද්ධාර්ථය හංගවන්න තමයි මේ හිතට පින්වත්නි පණ්ඩරම් කියන වචනේ යෙදිලා තියෙන්නේ. ඔය පණ්ඩරම් කියන වචනේ යෙදිලා තියෙනවා නම් හිතේ පිරිසුදු අර්ථය හංගවන්නයි කියන්නේ. එතකොට බලන්න එකම හිතේ විවිධාකාර ස්වභාවයන් බොහොම අගේට හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා.
එතකොට ආයතනාර්ථයෙන් තමයි මේ හිතටම කියනවා පින්වත් මනායතනය කියලා. මනායතනය. ආයතන කියන අදහසින්. හිත පින්වත්නි හිත සම්පූර්ණයෙන්ම මනායතන කියන ස්වභාවය මත ක්‍රියාත්මක වෙනකොට තමයි ඔය චින්තනාර්ථයත් මනෝ කියන අර්ථයත් මනසං කියන අර්ථයත් මේ සියල්ල තුලම අර්ථය මේ මතුවෙන්න මේ මනායතනය කියන ආයතනික ස්වභාවයෙන් මේ හිතේ ක්‍රියාත්මක වීම බොහොම වැදගත් දෙයක්. ඊටාම වැදගත් දෙයක්. මනායතනෙ. මනායතනය කියලා කියන්නේ නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක. මේ හිත භවාංග මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. භවාංග මට්ටමින් හිත ක්‍රියාත්මක වෙනකොට බාහිර අරමුණුත් හිත මේ සම්පූර්ණයෙන්ම හිතත් මනෝ විඥානයත් කියන එක මේ තුන එකතු වීම නිසා භවාංග මට්ටමින් ක්‍රියාත්මක වෙන හිත මනායතනයක් බවට පත් වෙනවා. එතකොට මනායතන කියන්නේ ආයතනාර්ථයෙන් ඒ කියන්නේ නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක මනායතනයේ විදියට ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි ස්පර්ශ වෙන්නේ. එතකොට මේ ස්පර්ශ වෙලා තමයි විඳීම් හටගන්නේ හිත තුල. විඳීම් හටගන ඒ විඳින දේ කෙරෙහි හිතේම තණ්හාවක් උපදිනවා. මේ ඔක්කොම හිතේ ඇති වෙන දේවල්. එhmenan මනායතනය කියලා කියන්නේ ආයතනාර්ථේ නාම රූප ධර්මෙන් එකතු වෙච්ච තැනක හිතේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙනකොට ඒකට මනායතනය කියලා කියනවා. එතකොට ඒ වගේම මේ හිතේ ස්වභාවයක් තියෙනවා පින්වත්නි මේ අරමුණු ගැනීමේ ප්‍රධාන අර්ථයෙන් මනින්ද්‍රිය කියනවා. මනසින් අරමුණු ගන්නවා. ඇසින් අරමුණු ගන්නවා. එතකොට ඒකට කියනවා චක්කු ඉන්ද්‍රිය කියලා. චක්කු ඉන්ද්‍රිය. ඇසින් අරමුණු ගන්නවා. එතකොට ඉන්ද්‍රිය මට්ටමින් ක්‍රියාත්මක වෙනකොට තවම ආයතන මට්ටමට ක්‍රියාත්මක වෙලා නැහැ. ඉන්ද්‍රිය මට්ටම අභිභවා තමයි ආයතන මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ. චක්කු ඉන්ද්‍රිය තමයි චක්කායතනෙ වෙන්නේ. මොකද අර සම්පූර්ණයෙන්ම මේ හිත අරමුණු ගැනීම ප්‍රධාන අර්ථයෙන් මනින්ද්‍රිය කියලා කියනවා. ඒ මනින්ද්‍රිය කියලා කියන්නේ මේ අරමුණු ගන්නවා. ඒ අරමුණු ගැනීමම පදනම් කරගෙන ආයතන ලෝකයක් සකස් වෙනවා. එhmenan මේවා නිරන්තරයෙන් මේ හිත ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රියන් පංචේන්ද්‍රයන් උනත් ඉන්ද්‍රිය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඒ ඉන්ද්‍රිය මට්ටමින් ක්‍රියාත්මක වෙනකොට අරමුණු ගැනීම ප්‍රධාන කරගෙන ඊට පස්සේ එතන ආයතන කියන ස්වභාවය සකස් වෙනවා. එhmenan අරමුණු විශේෂයේ අරමුණු ගැනීමේ ප්‍රධාන අර්ථයෙන් තමයි මනින්ද්‍රිය කියලා කියන්නේ. දැන් මේකත් හිතේ ස්වභාවයක් විදිහට අපි තේරුම් ගන්න ඕන. එතකොට මේ හිතේ ස්වභාවය පිළිබඳ ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න තියෙන චිත්ත මනෝ විඥාන කියන එක ඒක හොඳට අපි ඉස්සරහට විස්තර කරගන්න උත්සාහ කළ යුතුයි. ඊළඟට අරමුණු විශේෂයෙන් දන්නවා කියන අර්ථයෙන් තමයි පින්වත්නි විඥානය කියලා කියන්නේ. විඥානය කියන්නේ එක එක හිතේම එක්තරා ප්‍රභේදයක් පින්වත්නි විඥානි. විඥානාති කියන පදයෙන් විඥානය කියන එක හැදිලා තියෙන්නේ. විශේෂයෙන්ම අරමුණු දැනගන්නවා කියන අර්ථයෙන්. ඒතර විශේෂයෙන් අරමුණු දැනගන්නවා කියන අර්ථයේ පදනම් කරගෙන ඒක හිතේම එක එක පැති වලින් පහළ වෙනවා. චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා. ඒතර මේ විඥානය කියලා කියන්නේ අරමුණු විශේෂයෙන් දන්නා අර්ථයෙන් ඒකෙත් ප්‍රභේද 6ක් එතකොට ධර්මයේ පැහැදිලි වෙනවා ඒ විඥානය කියන ස්වභාවයෙන්. ඒතර විඥානය කියන ස්වභාවය කියන්නේ විඥාන 6ක් නෑ එකම විඥානේ ආකාර 6ක් තියෙනවා. දැන් දර නිසා ගින්න ඇති වෙනකොට දර ගින්න කියලා කියනවා වගේ. පිදුරු නිසා ගින්න ඇති වෙනකොට ඒකට පිදුරු ගින්න කියලා කියනවා වගේ. විඥානය කියලා කියන්නේ අරමුණු දැනගන්නවා කියන අදහසින් පින්වත්නි. නිකම් අරමුණු දැනගන්නවා කියන අදහසින් නෙමෙයි. විශේෂයෙන් අරමුණු දැනගන්නවා කියන අදහසින් විඥානය කියලා කියන්නේ. එතකොට මේ විඥානීය විශේෂයෙන් අරමුණු දැන ගැනීම මත තමයි පින්වත්නි මේ විඥානීය ක්‍රියාත්මක වීම මතම තමයි තණ්හාමාන දිට්ඨි වශයෙන් මේ ලෝකේ අල්ලා ගැනීම දක්වාම හිත විකාශනය කරලා හසුරුව ගන්නී. එතකොට මේ විඥානනය කියන එක
විඥානය කියන එක මේ හිතේ විශේෂ නියෝජනයක්. දැන් බලන්න එකම හිත එක එක විදිහට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තිනවා. මේක මහා පුදුම විශ්ලේෂණයක් ඇත්තටම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කරන අරමුණු විශේෂයෙන් දැනගන්නා රසක් නිසා ඒ විදිහට අරමුණු විශේෂයෙන් අරමුණු රසක් දැනගන්නවා. ඒ රසට කියනවා පින්වත්නි විඥාන කන්දෝ කියලා. අරමුණු ගොඩ. ඒ විදිහට ගන්න අරමුණු ගොඩ අරමුණු රසක් දැනගන්නවා කියන අදහසින් විඥාන කන්දේ රූපස්කන්ධය කියලා කියන්නේ රූප ගොඩ කියන එක. වේදනා ස්කන්ධය කියලා කියන්නේ වේදනා ගොඩ කියන එක. සංඥා ස්කන්ධය කියලා කියන්නේ සංඥා ගොඩ කියන එක. ඒතර මේ විදිහට විඥාන කන්දෝ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අරමුණු විශේෂයෙන් දැනගන්න අරමුණු රසක් කියන අදහස. ඒතර අරමුණු රසක් දැනගන්නවා කියන අදහසින් මේ හිත හඳුන්වනවා විඥාන කන්දෝ කියලා පින්වත්නි. ඒ වගේම මේ හිතේ ස්වභාවයක් තියෙනවා මේ අරමුණු ආදී දැන ගැනීම නිසාම අරමුණු රසක් දැනගන්න එක නිසා විඥාන කන්දෝ කියනවා. අරමුණු ආදී ප්‍රත්‍යයන්ට සාධාරණ වෙන නිසා පින්වත්නි තජ්ජා මනෝ විඥාන ධාතු කියනවා. මොකද්ද? මේ හිතේම ස්වභාවයක් තියෙනවා. මේවා ඔබට ධර්මයේ කියවනකොට ධර්මයේ හදාරනකොට හම්බ වෙයි. තජ්ජා මනෝ විඥාන ධාතු. මොකටද මේ තජ්ජා මනෝ විඥාන ධාතු කියලා කියන්නේ? අරමුණු ආදී ප්‍රත්‍යයන්ට සාධාරණ නිසා. අරමුණු ආදී ප්‍රත්‍යයන්ට නිරන්තරයෙන් මේ හිත සාධාරණයක් කරන නිසා එතන කියනවා තජ්ජා මනෝ විඥාන ධාතු කියලා. දැන් බලන්න මේ එකම හිත චිත්ත කියලා මනෝ කියලා මනසං කියලා හදයන් කියලා පණ්ඩරං කියලා මන ආයතනී කියලා මන ඉන්ද්‍රිය කියලා විඥානීය කියලා විඥාන කන්දෝ කියලා තජ්ජා මනෝ විඥාන ධාතු කියලා මේ මොන විදිහට කිව්වත් පින්වත්නි සිත සිතමයි. මේ සිත ගැන කියන්න තමයි ඒ හැසිරීමේ ආකෘතිය ගැන කියන්න තමයි මේ විදිහට හඳුන්වන්නේ. මේ විදිහට එකම හිතට නම් 10ක් යොදලා අපි කතා කරනවා. පින්වත්නි ඉස්සරහට අපි කියලා දෙන්නම් ප්‍රඥාවට මේ විදිහටම ප්‍රඥාවට යෙදෙන නම් 30ක් තියෙනවා පින්වත්නි. ඒතකොට ප්‍රඥාවෙම ස්වභාවය හඳුන්වන්න නම් 30ක් භාවිතා වෙලා තියෙනවා. මේ හිත ගැන වචන 10කින් පැහැදිලි කළා වගේ. ඒ නිසා මේ හිත මේ මොන වචනයෙන් කතා කළත් හිත හිතමයි. මේ හිත රැකගන්න බැරි වීමේ පූර්ණ අවධානමකට අපි ලක් වෙලා තියෙනවා. ඒ අවධානමෙන් නිදහස් වෙන්න තියෙන්නේ තමන්ගේම හිත තුල අඩුම සක්කාය දිට්ඨිය දුරු කරගත්තොත් විතරයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය කෙරෙහි අපේ හිත තුල පවතින සක්කාය දිට්ඨිය දුරු කරගත්ත තැනක තමයි පින්වත්නි අපිට යන්තම් හරි රැකවරණයක් තියෙන්නේ. යන්තම් හරි ස්ථාවර භාවයක් තියෙන්නේ. ඒ නිසා ඒ බඳු ස්ථාවර භාවයකට අපේ හිත සකස් කර ගැනීම පිණිස අපි හැම කෙනෙකුටම උනන්දුවක් කැමැත්තක් තියෙන්න ඕන. ඒ උනන්දුව කැමැත්ත නැති වුණොත් එහෙම අපිට මේ බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මයේ තුල ගැඹුරු අර්ථය මතු කරගෙන මේ සංසාරික පරිදාහය නිමා කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට පොදුවේ එක දෙයයි කියන්නේ. ඒ පොදුවේ කිව යුතු එකම කාරණේ තමයි පින්වත්නි හිත පරිස්සම් කරගන්න. මේ ලෝකයේ ඇතිවෙන විවිධාකාර මානව ගනුදෙනු භෞතිකව ඇතිවෙන විවිධාකාර බැඳීම් මේවා නිසා Tamanගේ හිත වෙනසෙන්න පුළුවන්. මේවා නිසා Tamanගේ හිතට වෙනසෙන්න නොදී Tamanගේ හිත පරිස්සම් කර ගැනීමේ කුසලතාවය ඔබ සතුයි. හිත තුල කෙලෙස් වපුරා ගන්නවාද නිවනට අදාළ බීජ වපුරා ගන්නවාද කියලා ඔබ ඒක තීරණය කරන්න ඕන. නමුත් මේ ලෝකේ ධර්මාවබෝධයටම පින තියෙන කෙනෙක් පවා මේ රාග ద్వේෂ මෝහ නිසා ඒ අවබෝධය යට ගහ ගන්න පුළුවන්. අර ඉස්සල්ලා කියපු භික්ෂුවට වගේ. යන්තම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය නිසා ඒ භික්ෂුව කොහොම හරි පිහිට හදාගත්තා. අනාදිමත් කාලයක් තිස්සේ මේ ඇතිවෙච්ච බන්ධනීය තමාව අනතුරේ හෙළපු බව ඒ භික්ෂුව දැනගත්තා. නමුත් අපිට එහෙම තේරෙන්නේ නැහැ. සෙනෙහස, කාමය මේවා අපි කරා එනකොට අපිට හිතෙන්නේ මේවා මහා ආශිර්වාදයක් විදියටයි. අපිට මේවා මායාගේ මාලා දාමයක් වගේ අපිට පේන්නේ නැහැ. ධර්මයේ තුලින් බලනකොට
මේ හිතට වහල් නොවි මේ හිතේ පවතින විවිධාකාර ස්වභාවයන් තේරුම් අරගෙන පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ රූප ධාතුව, වේදනා ධාතුව, සංඥා ධාතුව, සංකාර ධාතුව කෙරෙහි රාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැතුව රාගය ප්‍රහාණය කරලා දාලා පැවැත්ම පිණිස තිබුණු අරමුණු සිඳලා දාලා ඒ පැවැත්ම පිණිස තියෙන අරමුණු සිඳින්න තියෙන හිතින් පින්වත්නි ඒවා සිඳලා දාලා හාත්පස ආලෝකමත් වෙච්ච විඥානයක් පවත්වන්න පුළුවන් නම් ඒ බඳු විඥානයක් තුළ තමයි සම්පූර්ණයෙන්ම නිවීම, සුවපත් වීම, නිදහස් වීම අත්දකින්න ලැබෙන්නේ. ඒ බඳු සුවපත් වීමක්, නිදහස් වීමක්, නිවීමක් අත්දකින සැබෑ ශ්‍රාවක භාවයක් පිණිස අද මේ උතුම් බුද්ධ දේශනාව උපකාර